සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අජ්ජේව කිච්ඡං ආතබ්බං කෝජඤ්ඤා මරණං සුවේ නයිසෝ සංගරං තීන මහසේනේන මච්ඡුනා එවං විහාරි ආතාපින් අවෝරත්ත මතන්දිතම් තං මේ බද්ධේක රත්තෝති සන්තෝ ආචික්ඛති මුනීති. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි, අදත් රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වය ලබා දෙනවා ඇමරිකාවේ ලාස් වේගාස්සේ පදිංචි මල්කාන්ති ඩයස් හා කපුගම පවුලේ සහෝදර සහෝදරියන්, එවැගේම අවිස්සාවෙල්ල ඇපලපිටියෙහි පදිංචි කේ.ජේ. නිසාන්ත ජයකොඩි පින්වත් මහත්මයා, බණ්ඩාරවෙල කිනිගම සාන්තිකර නිවසේ වාසය කරන රංජනී මාරසිංහ පින්වත් මෙතිනිය, එවැගේම ජීවිතක්ෂයට පත් වූ ඒ.ඩී. චූලනී ප්‍රියංගිකා අතුරුකෝරාල මහත්මියගේ පීගම පදිංචි දයාබර මව සහ පියා ඇතුළු පිරිස. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ උතුම් තථාගත ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිත අවබෝධය ඇති කරගෙන ප්‍රඥාව පහළ කරගෙන ලෝකය දකින්ට, තමන්ගේ ජීවිතය දකින්ට, තමන්ගේ ජීවිතයට ශක්තියක්ම වේවායි කියලා මුලින්ම හැමදෙනාටම ආශිර්වාද කරන්නට කැමැතියි. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ලංකාවේ ජීවත් වන පිරිසත්, ලෝකේ ඔබ කොතනක ජීවත් වුණත් අපි හැමදෙනාගේ ජීවිතය තුළ තිබෙන අස්ථීරසාර ස්වභාවය, එසේ නැතොත් අපේ ජීවිතය තුළ තිබෙනා වූ අවිනිශ්චිත ස්වභාවය කියන එක මේ උතුම් ධර්මයේ දේශනා කරන මටත්, මේ ධර්මයේ ශ්‍රවණය කරන ලෝකේ ජීවත් වන සිළු දෙනාටමත් එකසේ දැනෙන කාරණාවක්. ඒ නිසා අද මේ දේශනාවට මා පාදක කරගත්තේ භාග්‍යතුන් වහන්සේගේ වටිනා සූත්‍ර දේශනාවක්. මේ වටිනා සූත්‍ර දේශනාව තමයි බද්ධේක රත්ත සූත්‍රය කියන එක. බද්ධේක රත්ත සූත්‍ර දේශනාව අපේ මජ්ක්‍ධිම නිකායේ තෘතීය භාගයේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. පින්නතුන්ට මේ ගාථා පාඨය බොහොම හුරු පුරුදුයි. කිච්චේව අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤෝ මරණං සුවිය කියන මෙන්න මේ කියන කාරණාව අපේ ස්වාමින් වහන්සේලා බොහෝ වෙලාවට අවමංගල්‍යයක් සිදුවන විට, එහෙම නැත්නම් මරණයට පත්විච්ච කෙනෙක් අභිමුඛව සිට දේශනා කරන ගාථා පාඨයක්. මමත් අද රාත්‍රී කාලයේදී ඔබ සියලු දෙනාටම කැමැති යහපත් රාත්‍රියක් කියන මේ වචනය සම්බන්ධ කරගනිමින් මේ දේශනාවට පාදක වන කාරණාවන් පිළිබඳව මේ දේශනාවේදී සාකච්ඡාවට භාජනය කරන්නට. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව ආරම්භ කිරීමට පාදක වෙච්චි මූලික කාරණාව පිළිබඳව මාවට මුලින්ම සඳහන් කරන්න කැමැතියි. ධර්මයේ පිළිබඳව විශාල ගෞරවයක් ඇති කරගෙන
ධර්ම අවබෝධය තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න ඕන කියන හැඟීමත් ජීවිතයේ තියෙන එකම ශක්තිය බවට එසේ නැතොත් මේ ලෝකයේ ඔබේ ජීවිතයේ තියෙන වටිනාම ශක්තිය තමයි රැකවරණය තමයි මේ උතුම් ධර්මයේ කියන කාරණාව තමන්ගේ මනස තුල රඳවාගෙනම මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නට කියන කාරණාවත් පින්වත් ඔබට ඊ타ත්ම මෙත් සිතින් යුක්තව ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම පසුගිය දවස් කීපේ පුරාවටම අපිට ලංකාවේ සහ විදේශ රටවලින් නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු අප සකස් කරගෙන යන පොහේ සීමාව සහ වැසිකිලි පද්ධතියට උදව් උපකාර කරපු ඒ සියලු දෙනාටමත් මේ වෙලාවේදී නැවතත් පින් අනුමෝදන් කරන ගමන් මගේ ජීවිතේ පුරාවටම සිද්ධ කරගත්ත උතුම් කුසලයේ ශක්තිය ඔබේ ජීවිතේටම මහා ශක්තියක් ආශිර්වාදයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව අවසානයේදීත් මැදදීත් ඔබට මේ කාරණාව පිළිබඳව නැවතත් ශ්‍රවණය කරන්නට ඉඩකඩක් තිබෙනවා. බද්දේක රත්ත සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත වන ධර්ම කාරණාව පිළිබඳව සූත්‍ර දේශනාවෙහි තිබෙන සංක්ෂිප්ත ස්වභාවය පිළිබඳව පාමුලින් ඔබට සඳහන් කරන්න කැමැතියි. බැලුබැල්මටම මේ දේශනාව තරමක් බොහොම ගැඹුරු දේශනාවක් වුණත් ඔබට ඔබේ ජීවිතයට ප්‍රායෝගික වශයෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයකට එහෙම නැත්නම් කාටත් මේ ධර්මයේ ජීවිතයට වඩා ලේසියෙන් පහසුවෙන් සමීප කරගන්න පුළුවන් ආකාරයකට මම දේශනා කරන්න කැමැතියි. බලන්ට බද්දේක රත්ත සූත්‍ර දේශනාවේ සඳහන් කරපු කාරණාව දවසක් භාග්‍යවත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කරනකොට දිනක් භික්ෂුන් වහන්සේලා අමතලා තථාගතයන් වහන්සේ පින්වත්නි මෙන්න මේ ආකාරයෙන් දේශනා කොට වදාලා. මහණෙනි යම් ආකාරයකින් ඔබට ඔබේ ජීවිතය තුළ යහපත් එක රාත්‍රියක් පිළිබඳව උපදන්නේද? මේ යහපත් වූ රාත්‍රිය පිළිබඳව මා දේශනා කරනවා. පින්වත්නි මේක බොහොම ඊ타ත්ම ගැඹුරු දේශනාවක්. නමුත් තථාගතයන් වහන්සේ මේ දේශනාව ආමන්ත්‍රණය කළේ භික්ෂුන් වහන්සේලාට භාවනාවේ නිරත වෙච්ච ස්වාමින් වහන්සේලාට. ඔබටත් ජීවිතයේ තුළ යහපත් රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවද බලාපොරොත්තු වෙනවද? මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතම මේ අවස්ථාවම අද රාත්‍රී කාලයේ එළිය වැටෙනකම ඔබට යහපත් වූ රාත්‍රියක් බවට පත් වෙනවා. හෙට උදේ කාලයේ වෙන විට අපේ ජීවිතය තුළ තියෙන ස්වභාවීය තත්ත්වයේ පිළිබඳව කිසිවෙකුටත් කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. අපි බලමු භාග්‍යතුන් වහන්සේ ඔබට මොකද්ද මෙතනදී පැහැදිලි කොට වදාළේ. පින්වත්නි තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළේ විදර්ශනා භාවනාවේ නිරත වෙච්ච භික්ෂුන් වහන්සේලාට. ඔබ දන්නවා භාවනාවේදී සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් තිබෙනවා. මේ ජීවිතයේ තුල තිබෙන මහා සැනසීම උදා කර ගන්නට නම් අපි සමතයට යන්න අවශ්‍ය වෙනවා. ලෝකී තුල තිබෙන්නා වූ යථාර්ථය අවබෝධ ඇති කර ගන්න නම් ප්‍රඥා භාවනාව විදිහට සඳහන් කරන විදර්ශනාව වැඩි යුතු වෙනවා. ජීවිතේ මහා දේවල් කරපු ජීවිතේ පිළිබඳව බොහෝ සෙයින් වෙහෙසෙවිච්ච අපිට තාමත් ජීවිතේ පිළිබඳව වෙහෙසන ඔබට සමහර වෙලාවට ජීවිතය අවුරුදු 60 70ක් ගිහිල්ලා මුළු ජීවිත කාලේ පුරාවටම වෙහෙස වෙලා මහන්සි වෙලා ජීවිතේ සැඳෑ සමය ගත කරන අපේ වැඩිහිටි අම්මලා තාත්තලා අච්චිලා සීයලා මේ බොහෝ දෙනෙක් ජීවිතයේ තුල තිබෙන මේ தত্ত্বය අවබෝධ කරගෙන අපි හොඳට අපේ සිත සකස් කරගන්නට විදර්ශනාවකට යොමු වෙන්න අපිට අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට හිතේ කැළඹීම් සහගත ස්වභාවයන්, ගැටීම් සහගත ස්වභාවයන්, ඒ වගේම ජීවිතේ හැමදාමත් විඳවීමට ලක්වන බොහෝ කාරණාවන්. අපේ සිත එක තැනක තියාගෙන එක අරමුණක තියාගෙන කටයුතු කරන්න බැරිකම හැම වෙලාවෙම කෙලෙස් ධර්ම වලින් හිත පීඩාවටපත් වෙනවා. පංච නීවරණ ධර්ම වලින් හිත කෙලෙසීමටපත් වෙනවා. මේ පත් වෙන සෑම මොහොතක් පාසාම සමත භාවනාව වඩන විට ඔබේ කැළඹිලා තිබෙන මනස වඩාත් සංසුන් කරගන්නට, අලුතෙන් හිතන්ට, කල්පනා කරන්නට බොහෝ සෙයින් හේතු වෙනවා. මෙතනදී පින්වත්නි ගොඩාක් වටිනවා Tamanගේ සිත සකස් කර ගැනීම. අද කොරෝනා වසංගත තත්ත්වයේ මුළු ලෝකී පුරාම පැතිරලා තියෙනකොට අපේ මානසික ශක්තිය, අපේ ප්‍රතිශක්තිකරණය හොඳට ගොඩනගා ගත්තේ නැත්නම් අපි තාමත්ම ඉක්මනින්ම රෝගාතුර තත්යකටපත් වෙනවා. පසුගිය දවස් කීපේ පුරාවටමත් පින්නතුන්ට මා මේ කාරණාව පිළිබඳව සිහිපත් කළා. ඒ නිසා අපි තාමත්ම හොඳින් සෞඛ්‍ය උපදෙස් සියලු දේවල් පිළිපදින ගමන් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්ම ඖෂධය අපට අපේ ජීවිතේට මතක් කරගෙන මානසික ශක්තිය ගොඩක් වැඩි කරගන්න පුළුවන් නම් ඒ ප්‍රතිශක්තිය අපේ ශරීරය තුළ බොහෝ සෙයින් ඇති වෙනවා. ඒ නිසා ධර්මයේ තමයි අපිට තියෙන ලොකුම රැකවරණය, ශක්තිය බවටපත් වෙන්නේ. තථාගතයන් වහන්සේ මේ විදර්ශනා භාවනාවේ නිරත වෙච්චි
දර්ශනීය ලෝකයේ තුල තිබෙනා වූ යම් යම් දේවල් දකිනවා. විදර්ශනාව සුවිශේෂ කොට දකිනවා. මේ නාම රූප ධර්මයන් පිළිබඳව බොහොම ගැඹුරු ආකාරයකින් ප්‍රඥා භාවනාවෙන් තමන්ගේ මනස තුල රඳවාගෙන මේ ශාරීරිය තුල තිබෙනා වූ සියලුම කොටස් පිළිබඳව ඊ타ත්ම සියුම් ආකාරයකින් මානසිකාරය කරනකොට ඔබට මේ විදර්ශනාව ගොඩාක් හොඳින් වටහා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පින්වත් දේශනා කොට වදාළේ මහණෙනි විදර්ශනා භාවනාවේ නිරත වෙන ඔබ සියලු දෙනාටම බද්ධේක රත්ත එහෙම නැත්නම් එක් රාත්‍රියක් යහපත් වූ රාත්‍රියක් පිළිබඳව ඔබට මා දේශනා කරනවා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පින්වත්නි දේශනා කොට වදාළේ මහණෙනි ඔබ යම් ආකාරයකින් ඔබට ඔබේ ජීවිතයේ තුල පින්වත් හැම කෙනෙක්ම හොඳට මතක තියාගන්න ඕනේ මේ බොහෝ තැන්වලදී මහණෙනියයි ආමන්ත්‍රණය කළත් ඒ ආමන්ත්‍රණ වාචී ස්වභාවය අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම එහෙම නැත්නම් සිවණක් පිරිසටම කරපු ආමන්ත්‍රණයක් බව ඉතාමත් හොඳින් වටහා ගන්න ඕනේ. මහණෙනි අතීතයේ ඔබේ පංචස්කන්ධයේ පිළිබඳ යම් ආකාරයක දෘෂ්ටියක් තිබෙනවාද? අනාගතයේ පිළිබඳව මේ පංචස්කන්ධයේ පිළිබඳව දෘෂ්ටියක් තිබෙනවාද? මේ කිසිවක් පිළිබඳව ප්‍රාර්ථනාවක් නොකළ යුතු වෙනවා. මේක මා සඳහන් කරන්නේ බොහොම ගැඹුරුයි මා සඳහන් කළේ. හේතුව මොකද? අතීතයේ පිළිබඳව අපේ ලොකු බැඳීමක් තිබෙනවා. ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව ගන්නකොට මෙතනදී තථාගතයන් වහන්සේ පංචස්කන්ධයේ පිළිබඳවයි සඳහන් කළේ. මේ නාම රූප ධර්මතාව පිළිබඳව මම මගේ යයි කියලා කියන හැඟීමේ යුක්තව අතීතයේ ග්‍රහණය කරගත්ත ගොඩාක් දේවල් තිබෙනවා. පුංචි කාලේ ඉඳලා මේ මොහොත දක්වාම ගත කරනකොට මේ ශාරීරිය තුල තිබිච්ච ස්වභාවයේ தত্ত্বය ඒ බොහෝ දේවල් පිළිබඳව අපි හිතනවා කල්පනා කරනවා. ඔබ දන්නවා ඔබ බොහෝ වෙලාවට වයසට ගියත් ඔබ අතීතයේ තිබිච්ච ඔබේ ඡායාරූපයන් අරගෙන ඒ ඡායාරූපයන් වලට අපි ලොකු ලිංගතුකමක් දක්වනවා. ඔබට තාමත් හිතෙනවා සමහර වෙලාවට මේ වගේ රූපයක් මට තාමත් තිබුණා නම් මොන තරම් වටිනවද? එහෙම නැත්නම් අතීතයේ තිබිච්ච රූපයම තාමත් මගේ ජීවිතය තුල තියෙන්න අවශ්‍යයි. ඒ නිසායි අතීත රූපය මේ කාලයේදීත් මම වඩා වර්ධනය කරගන්න අවශ්‍යයි කියන හැඟීමෙන් යුක්තව ඔබ නොයෙක් ආකාරයේ උපක්‍රමයන් යොදවලා ඔබේ ඒ ශරීරයේ පැහැය ගොනු කරගන්න උත්සාහ කිරීමක් කරනවා. මා කියන්නේ ඔබ ඒ සෑම මොහොතක් තුළදීම ඇත්ත తත්වයේ දකිමින්ම කටයුතු කරන්න පුළුවන් නම් ඔබ ගොඩාක් වටිනවා. ඒ නිසා අතීතයේ සිදුවිච්ච සිදුවීම් සහ නොයෙකුත් දේවල් මේවා දෘෂ්ටි සහගත විදියට එහෙම නැත්නම් තෘෂ්ණා දෘෂ්ටියෙන් යුක්තව අතීතයේ දේවල් අපි අල්ලගෙන ඉන්නවයයි කියලා කියන්නෙම එතන තියෙන්නේ තෘෂ්ණාවෙන් බැඳිච්ච ස්වභාවයක්. ඒ නිසා අතීත දේවල් අපේ සිත තුළ රඳවාගෙන ජීවත් වෙන එක මිනිස්සෙකුට හිතකර දෙයක් බවට පත් වෙන්නේ නැහැ. අතීතයේ අහිමි වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා ජීවිතයේ තුළ. ඔබටත් මටත් මේ ජීවිතයේ තුළ අතීතයේ ගොඩාක් දේවල් අමතක වෙලා තියෙනවා, අහිමි වෙලා තියෙනවා. මේ අහිමි වෙච්ච දේවල් පිළිබඳව අපි ගොඩාක් වෙලාවට හිතමින් කල්පනා කරමින් ඒවා තණ්හා දෘෂ්ටි සහගත ස්වරූපයෙන් යුක්තව ගන්නට අපේ මනස කිසිදු ආකාරයක නිදහසක් ඇත්තේ නැහැ. ඔබ හිතන්නකෝ ඔබේ කවුරු හරි කෙනෙක් ඔබේ ජීවිතය තුළ නැති වුණා. ඔබේ අම්මා තාත්තා නැති වුණා, ඔබේ ස්වාමි පුරුෂයා නැති වුණා, ඔබේ දරුවෙක් නැති වුණා, ඔබේ දේපල නැති වුණා, ඔබේ රස්සාව නැති වුණා, ඔබට ලෙන්ගතුව හිටපු බොහෝ දෙනෙක් නැති වෙලා ගියා. එතකොට සමහර කෙනෙක් හිතනවා මට අපරාධි මේ වගේ දේවල් කරගන්න තිබුණානේ. ඇතම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ කල්පනා කරනවා අනේ මට ඉගෙන ගන්න තිබුණානේ, මට ඉගෙන ගන්න තිබුණානේ, මම ඉගෙන ගත්තා නම් මට මෙහෙම වෙන්නේ නෑනේ. මේ ආදී වශයෙන් ජීවිතයේ පිළිබඳව අතීතයේ පිළිබඳව ගොඩාක් කෙනෙක් පශ්චාත්තාපයටපත් වෙනවා. සමහර අයත් කල්පනා කරන හිතනවා අතීතයේ අපරාධි මට යම් ආකාරකින් පැවිදි වෙන්න බැරි වුණා. එහෙම නැත්නම් විවාහ ජීවිතයක් ගත කරගන්න බැරි වුණා. මේ ආදී වශයෙන් අතීතයේ තියෙන දේවල් පිළිබඳව බොහෝ සෙයින් කල්පනා කරන්නට අපි මේවා තුළ දෘෂ්ටි සහගත විදියට ලොකු බැඳීමකට යටත් වෙලා ජීවිතයට විශාල පීඩාවක් ගෙනත් දෙනවා. ඒ නිසා අපි මේ අතීත සංඥාවන් කියන වචනේ පාවිච්චි කළොත් Tamanගේ මනස තුළ තිබෙන මේ සංඥාවන් එක්ක ජීවත් වෙන හැම වෙලාවක් තුළදීම අපිට ලොකු ගැටීමක් ඇති වෙනවා. බොහොම රසවත් දේවල් තියෙනකොට ඒවට යම් හිතේ ප්‍රසන්න සහගත ස්වරූපයක් ඇති වෙනවා. අපි අකමැති දේවල් මතක් වෙන්න දකින්න යම් ආකාරයක ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා අපේ ශරීරයේ පිළිබඳවත් අතීතයේ තුල තිබිච්ච බොහෝ දේවල් පිළිබඳවත් තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළේ පින්වත්නි ඒවා තණ්හා දෘෂ්ටි සහගත විදියට අල්ලගන්න එපායයි කියන කාරණාව. ඒ නිසා අවුරුදු ගණනාවක් තිස්සේ ජීවිතයේ තුල විඳින බොහෝ සෙයින් විඳීමට ලක්වන ලෝකේ ජීවත් වෙන අපි කවුරුත් මේ ස්වභාවයේ தත්ත්වය හොඳට තේරුම් ගත්තොත්
ඔබට ජීවිතය තුළ පුදුමාකාර විදිහේ සැනසීමක් ගොඩනගා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අතීතයේ තිබිච්ච දේවල් ගෙවිලා අවසానයි. ඒ නිසා අනාගතය තාම පැමිණිලා නැහැ. මේ දේශනාවේදීත් පැහැදිලි කොට වදාලා තථාගතයන් වහන්සේ පින්වත්නි අතීතයේ ගෙවිලා ගියා. අනාගතේ තාම පැමිණිලා නැහැ. ඒ නිසා අනාගතය පිළිබඳවත් විශාල සහගත විදියට අපි බලාපොරොත්තු ඇති කරගෙන තණ්හා දෘෂ්ටි සහගත විදියට ජීවිතේ ගත කිරීම කියලා කියන්නේ පුච්චලයකට එක්තරා ආකාරයකට දැඩි පීඩාකාරී ස්වභාවයක්. අතීතයේ දේවල් අහිමි වෙලා ගියා නම් අතීතයේ දේවල් අපිට රිදුම් දුන්නා නම් අනාගතයේ පිළිබඳව තිබෙන දේවල් බොහෝ සෙයින් ඔබට හිත රිදවන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පීඩාකාරී ස්වභාවයකට පත්වන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අනාගතෙත් අපිට ලැබෙන දේ නොලැබෙන දේ පිළිබඳව ඊ타ත්ම හොඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනෙකුට ජීවිතය ඊ타ත්ම වටිනවා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාළ මේ කාරණාවේදී ඊ타ත්ම හොඳින් පැහැදිලි කොට වදාලා මහණෙනි මේ ලෝකයේ තුල තිබෙන්නා වූ ඇත්ත తත්වයේ දකිමින් අපි ජීවිතේ ගත කළ යුතු වෙනවා. ඇත්ත తත්වයේ දකිමින් ගත කළ යුතුයයි කියලා සඳහන් කරන්නේ මොකක්ද පින්වත්නි? අද කළ යුතු දේ අදම කළ යුතුයි. ඔබට මාතෘකා කරගත්ත ගාථා පාඨය තුළ තිබෙන ප්‍රධානතම අර්ථය තමයි පින්වත්නි ඒක. අජ්ජේව කිච්ඡං ආතප්පං හෝජඤ්ඤෝ මරණං සුවේ කියන මේ වචනයම සඳහන් කළේ ජීවිතේ බොහෝ දේවල් අපි කල් දැමීමකට ලක් කරනවා. සමහර වෙලාවට බණක් භාවනාවක් කරන්නට එහෙම නැත්නම් යහපත් ක්‍රියාවක් කරන්නට මේ බොහෝ දේවල් වලදී අපි හිත පුළුවන් අනිද්දා පුළුවන් අනාගතේ පුළුවන් ජීවිතේ මේ ප්‍රශ්න ගොඩාක් දේවල් විසඳුනාට පස්සේ පුළුවන් යයි කියලා හිතනවා කල්පනා කරනවා. නමුත් මේ ජීවිතය තුළ තිබෙන එකම දෙයක්වත් එකම ප්‍රශ්නයක්වත් පින්වත්නි විසඳීමකට ලක් වෙන්නේ නැහැ. මිනිස්සෙක් මේ සංසාර ජීවිතයේ තුළ Tamanගේ නිවන ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ මේ කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන් ක්ෂය කළාට පස්සේ Tamanට නිවන ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ මේ නිවීම ඇති කරගන්න තාක්කල් අපට අපේ ජීවිතයේ තුළ මේ විඳවීම කියන එක සිදු වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සෑම වෙලාවක් තුළදීම මේ අනිත්‍ය ආදී විදර්ශනාව වඩන ලෝකේ ජීවත් වෙන හැම දිනාටම දේශනා කොට වදාළ කාරණාව තමයි අද කල යුත්තේ අදම කල යුතුයි කියන එක. අපිට සාමාන්‍ය විවාහාර ජීවිතයේ තුලදී අපි දරුවන්ට පවා කියලා දෙන දෙයක් තියෙනවා. ඒ තමයි Tamanගේ පාසල් වැඩපොතේ තියෙන කටයුතු අද කළ යුතු දේ අදම කළ යුතුයි හෙටට කල් නොදෙමිය යුතුයි. ඒ නිසා අපි දන්නවා මෙතනදී ගත්තට පස්සේ ලෞකික වශයෙන් එවැනි කාරණාවන් ප්‍රායෝගික වශයෙන් ජීවිතය ඉතාමත් වැදගත් වෙනවා. ජීවිතේ සමහර වෙලාවට ඔබත් මමත් මේ විදියට අද කරන්න ඕනදී අදම කරන්නේ නැතුව හෙටට කල් දාලා ඉන් අනිද්දාට කල් දාලා මේක ක්‍රමයෙන් අපි අතින් ගොඩාක් වෙලාවට මගහැරිලා ගියපු අවස්ථාවන් තිබෙනවා. මේ මගහැරිලා යන බොහෝ අවස්ථාවලදී අපිට පේනවා මේක Tamanගේ ජීවිතයට විශාල අඩුවක් විදිහට පවතිනවා. ඒ නිසා අද කල යුත්තේ අදම කල යුතුයි. අපි දන්නවා රාත්‍රී කාලයේදී කිසියම් කෙනෙක් Tamanගේ නිවසේදී යම් ආකාරයක උයන පිහන කටයුතු මේ සියලු දේවල් සිද්ධ කරා නම් කෑව බීපු සියලු දේවල් සුද්ධ පවිත්‍ර කරලා පිරිසුදු කරලා අද රාත්‍රී කාලයේම ඒ කටයුත්ත අවසන් කළාට පස්සේ ඒක ඔබට ලොකු සැනසීමක් ඇති වෙනවා. ඒ නිසා හෙටට කල් දානමයයි කියලා කියන එක අපි නොකළ යුතු වෙනවා. අත්‍යවශ්‍යම එහෙම නැත්නම් Tamanට කරන්ට බැරි වෙනම කටයුත්තක් තිබුණොත් හෙට දවසට කල් දානවා මිසක්කා අද දවසේදී අපි කරපු සියලුම කටයුතු සිදු කළ යුතු වෙනවා. කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් මේ කාර්යාලයේදී Tamanගේ සියලු කටයුතු අවසන් කළ යුතු වෙනවා. ඉගෙන ගන්න දරුවෙක් නම් මේ දරුවා එදාට කළ යුතු සියලුම කටයුතු අවසන් කළ යුතු වෙනවා. මෙතනදී ප්‍රායෝගික වශයෙන් ඒ කාරණාව පිළිබඳව සඳහන් කරනකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ ඊටත් වඩා වෙනස් කාරණාවක්. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ අද කළ යුත්තේ අදම කළ යුතුයි හෙට මරණය පැමිණෙනවා යයි කියලා කිසිවෙකුටත් කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා සේනාව සහිත වූ මාරයා සමග අපට කිසිම කිවිසුමක් ඇත්තේ නැහැ. මාරයා පැමිණිච්ච වෙලාවක මාරයා කතා කරපු වෙලාවක අපි ජීවිතේ සියල්ලම අත්හැරලා දාලා අපිට යන්න සිදු වෙනවා. ඒ නිසා මාරයා පැමිණෙනවා සමගම ජීවිතේ සියලු දේවල් අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනකොට මාරයාත් එක්ක අපි කිසිම කිවිසුමක් අත්සන් කරලා නැහැ. මෙච්චර කාලයක් ජීවත් වෙනවා අච්චර කාලයක් ජීවත් වෙනවා මට තව වැඩ කොටසක් තියෙනවා කරන්ට දරුවන්ගේ වැඩ කොටසක් තියෙනවා කරන්ට එහෙම නැත්නම් රටේ ලෝකේ වැඩ කොටසක් කරන්න තියෙනවා මේ ඔක්කොම දේවල් ජීවිතයේ තුල මේ තියෙන ප්‍රශ්න සහ ගැටලු මේව ගැන හිත කල්පනා කර මායයත් එක්ක අපිට ගිවිසුම් ගහන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අද රාත්‍රී කාලේදී යමක් කරන්න තිබෙනවා නම්
ඒ රාත්‍රී කාලයේ කළ යුතු දේ කළ යුතුමයි. හෙටට කවදාවත් කල් නොදෙමිය යුතුයි. හේතුව මොකද? රාත්‍රී කාලෙදී නිදාගන්න මිනිසයාට එළි වැටෙනකොට ඔහු මරණයට පත් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔබට අවධාරණය කළේ මෙන්න මේ ආකාරයේ තිබෙන විහරණයක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයකට ජීවිතේ ගත කරන කෙනෙක්. පටන් ගත්ත වීරියෙන් යුක්ත වූ කෙනෙක් ඒ පුජ්‍යලයාට යහපත් රාත්‍රියක් තිබෙනවා. ඒ කියලා කියන්නේ මෙන්න මේ අවබෝධය ඇති කරගෙන අදම Tamanගේ ජීවිතයේ තුල පටන් ගත්ත වීරියක් තිබෙනවා නම් එහෙම නැත්නම් ඔබ හිතනවා නම් අද රාත්‍රී කාලයේදීම මම මගේ මේ වීරිය වැඩිම කියන එක सिद्ध කරනවා. මට මෙතුවක් කාලයක් ජීවිතේ පුරාවටම කරගන්න බැරි වෙච්ච දේවල් අතපසු වෙච්ච දේවල් ඔබ ධර්මයේ ගොඩාක් වෙලාවට බහනවා ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ඔබ අද රාත්‍රී කාලයේම හිතනවා නම් කල්පනා කරනවා නම් අදටත් වඩා වෙනදටත් වඩා මම මේ රාත්‍රී කාලයේදී ඉඳලා එහෙම නැත්නම් අද පටන්ම මම මගේ ජීවිතය තුළ මේ වීරිය වඩනවා. මේ වීරිය වැඩිම කරන්නේ වෙන භෞතික දේවල් ඇති කරගන්නට නෙමෙයි. ධනිය හම්බ කරගන්නට, එහෙම නැත්නම් ගෙවල් දොරවල් ඇති කරගන්නට, එහෙම නැත්නම් වෙනත් දේවල් පෝෂණය කරන්නට කියන හැඟීම නෙමෙයි. කෙනෙකුට ජීවත් වීම සඳහා වෙන දේවල් අවශ්‍යයි. ඔබ යම් ක්‍රියාවක තාමත් ඔබ නිරත වෙලා සිටිනවා නම් ඔබ කටයුතු කළ යුතු වෙනවා. ඔබ ලෞකික ජීවිතයේ තුල ඔබට ගොඩාක් වගකීම් බොහෝ දේවල් තිබෙනවා. අප දන්නවා සමහර වෙලාවට ඔබ විදේශ රටක ඉන්න කෙනෙක් නම් ලංකාවේ ජීවත් වෙන අයගේ පෞල් ජීවිත පිළිබඳව අනිත් අයගේ සුබ සාධන කටයුතු බොහෝ දේවල් කරන්න තිබෙනවා. ඒවා බොහොම පිං තියෙන වැඩ. ඒ පුණ්‍ය කටයුතු ඒවා පිළිබඳව හිතමින් කල්පනා කරමින් ඔබ ගත කරන ගමන් හොඳට අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. මම අද පටන්ම පටන්ගත් වීරිය, ඒ වීරිය තමයි ලෝකයේ තුල තිබෙන ඇත්ත తත්වයේ ස්වභාවය අවබෝධ කරගන්නට. මරණය හෙට උදේ වෙනකොට අද රාත්‍රී කාලේ නිදා ගන්නකොට ඇඳෙහිම මම මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හෙට උදේ පාන්දර නැගිටිනකොට මරණය පමණක් තියේවි. කවුරුත් දන්නේ නැහැ මට මොකද වුනේ කියන කාරණාව. එතකොට අපිට මෙමිනි ස්වභාවයක් තත්ත්වයක් තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාලා. ඒ නිසා ඒ අදහස අවබෝධය ඇති කරගත්ත කෙනා පින්වත්නි රාත්‍රී කාලයේ ඔහුට යහපත් රාත්‍රියක් බවට පත් වෙනවා. අපට අපේ ජීවිතය තුළ ගොඩාක් වෙලාවට යහපත් රාත්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. ඊට හේතුව තමයි අපි රාත්‍රී කාලෙදිත් නිදාගන්නේ හෙට දවසේත් අනාගත කාලෙත් බොහෝ දේවල් අපේ මනස තුළ පුරවාගෙන. එහෙම නැත්නම් අතීත සිදුවීම් එක්ක නොඑක ආකාරයේ ගැටීමකට ලක් වෙලා තමයි ජීවිතේ ගත වෙන්නේ. එහෙම නැත්නම් කරගන්න බැරි විච දේවල් පිළිබඳව මා මුලින් සඳහන් කළ ආකාරයකට ඒව ගැන හිත කල්පනා කරමින් ජීවිතේ ගත වෙනවා. නමුත් මා ඔබට සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ ඔබට යහපත් රාත්‍රියක් කියලා සඳහන් කළේ මේ අතීත සිදුවීම් හෝ අනාගත සිදුවීම් පිළිබඳව සිහින මවමින් ඒවා සමග ගැටෙමින් කාලය ගත කරනවට වඩා මේ රාත්‍රී කාලයේම මගේ මනස හදන්න ඕන. අනිත්‍ය ආදී ධර්මතාව කියලා කියන එක හොඳට අවබෝධ කරගන්න ඕන. මානසික ඒකාග්‍රතාව ගොඩනගා ගන්න ඕන. විදර්ශනාව දකින්න ඕනයි කියලා කියන මේ පටන්ගත් වීරිය පින්වත්නි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඔබට නිරන්තරයෙන්ම සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳව සඳහන් කළා. ඒ වීරියවන්ත වූ ක්‍රියාවන් ජීවිතය තුළ නොඑක ආකාරයෙන් සිදු කරන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් භාවනාවකට තමන්ගේ හිත යොමු කරලා ඒ භාවනා මාර්ගයේ තුලම තමන්ගේ හිත පිහිටවෙමින් කටයුතු කරනවා. කෙනෙක් ධර්ම ශ්‍රවණය කරමින් ඒ ධර්මයේ පිළිබඳව මානසිකාරය කරමින් ධර්මයේ පිළිබඳව මෙනෙහි කරමින්ම කටයුතු කරනවා. තවත් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල තමන් සන්තක තිබෙන බොහෝ දේවල් ධනට පිනට පූජා කරමින් ලෝකයාගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. ඒකත් වීරියවන්තකමක්. කෙනෙක් තමන් සන්තක තිබෙන දෙයක් තවත් කෙනෙකුට පූජා කරන්නට දෙන්න තරම් හිතක් ඇති කරගන්නට ඒකත් ජීවිතයේ තුල හොඳ කුසලයක් වැඩෙන දෙයක්. ජීවිතේ කවරම දාක්වත් නොකරපු කුසල කර්මයක් ජීවිතය තුල කරනගන්න පුළුවන් නම් ඒකත් ජීවිතයට ලොකු වටිනා පුණ්‍ය කටයුත්තක්. ඔබට පහුගිය දවස් කීපේ පුරාවටම මා විසින් මාතලේ කන්දෙවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදි කරමින් පවතින ඒ පොහොය සීමා මාලකේ ජීවිතයේ බොහෝ වෙලාවට පළවෙනි වතාවට තමයි ඔබට එවැනි පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් උදා වෙලා තිබුණේ. ඒ නිසා එවැනි කටයුත්තකට බොහෝ දෙනෙක් උදව්පකාර කළා. ඒ බොහෝ දෙනෙක් පෞද්ගලික වශයෙන් මට කතා කරමින් සඳහන් කළේ ජීවිතේ මගේ මරණේ පත්වෙන් ඉස්සරලා මට ලැබිච්ච වටිනාම දේ තමයි මේ විනී මට කීයක් හෝ පූජා කරන්න අවස්ථාවක් උදා වීම පිළිබඳව. පින්වත්නි ඔබට ඉදිරි කාල පරිච්ඡේදය තුලත් මේ කටයුත්තට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම දැනට අපිට ලක්ෂ 12ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා. ජනවාරි මාසයේ වෙන විට අවසන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ කොරෝනා වසංගත සහගත තත්ත්වයේ තුල මේ කටයුත්ත පිළිබඳව යම් ආකාරයක මම කියන්ට අකමැති වුණත් ඔබට යම් අපහසුතා තිබෙන නිසා එහෙත් බොහෝ වෙලාවට කෙනෙකුට හිත දෙනවා
මේ කටයුත්ත සිදු කරන්න ඕනෑයි කියලා. ඒ නිසා මොනතරම් අපහසුකම් තිබුණත් ඒ කටයුත්ත කරගන්නට පුළුවන්කමක් තිබුණොත් ඔබට මේ රාත්‍රී කාලයේම හිතෙනවා නම් මටත් මේ කටයුත්තට මොන ක්‍රමයකට හෝ දායකත්වයේ දෙන්න අවශ්‍යයි. මේකම තමයි ඔබට යහපත් රාත්‍රියක් බවට පත් වෙන්නේ, යහපත් සිතුවිල්ලක් බවට පත් වෙන්නේ. හෙට කාලේ වෙනකොට අනිද්දා කාලේ වෙනකොට මොනතරම් අවිනිශ්චිත සහගත ස්වභාවයක් ජීවිතය තුළ ඇති වෙයිද කියලා ඔබටවත් මටවත් කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පින්වත්නි, මේ දේශනාව අවසානයේදීත් මගේ ජංගම දුරකථන අංකයන් ඔබට මා සඳහන් කරනවා. පෞද්ගලික වශයෙන් මට කතා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ කතා කිරීමේදී යම් ආකාරයකින් මට හදිසියෙ කතා කරගන්න බැරි වුණත් ඔබට නැවත වතාවක් මා ආමන්ත්‍රණය කරන බවත් සිහිපත් කරනවා. මේ රාත්‍රී කාලයේදී ඔබ මට කතා කරනවට වඩා හෙට දවසේදී අනිද්දා දවසේදී ඔබට පහසු වේලාවක කතා කරන්න පුළුවන්කමක් තිබුණොත් ගොඩාක් වටිනවා. එතකොට මම ඔබට සඳහන් කළේ ඔබට එවැනි සිතුවිල්ලක් ඇති කර ගැනීමම තමයි බද්දේක රත්‍ර එහෙම නැත්නම් යහපත් වූ රාත්‍රිය පිළිබඳව දේශනාව මා ඔබට සඳහන් කළේ. ඇයි එහෙම සඳහන් කළේ? තථාගතයන් වහන්සේ මෙතනදී අවධාරණය කළේ මේ කියන යථාර්ථය අවබෝධ කරගෙන අද පටන්ම වීරිය වැඩි වෙන්නේ නැත්නම් කල්පනා කළේ නැත්නම් ඔහු ජීවිතය තුළ පරාජිත චරිතයක් බවට පත් වෙනවා. යම් කෙනෙක් Tamanගේ ජීවිතය තුළ මේ අනිත්‍ය සහගත ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා, ඔහු ඒ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන කෙනා ඔහුට යහපත් වූ රාත්‍රියක් බවට පත් වෙනවා. පින්වත්නි, මෙවැනි දෙයක් පිළිබඳව සඳහන් කළේ ඔබේ ජීවිතය පිළිබඳවත් මගේ ජීවිතය පිළිබඳවත් අපට කිසිවක් අනාගතයේ පිළිබඳව සිදුවන දේවල් පිළිබඳව කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. මනුෂ්‍යකුට ජීවිතය තුළ, ලෞකික ජීවිතය තුළ වීරියවන්තකමත් අවශ්‍යයි. හැබැයි ඊටත් වඩා අපිට අවශ්‍ය වන්නේ අපේ සිත් තුළ තිබෙනා වූ සකල විද ක්ලේශ ධර්මයන් නැති කරගන්නට තමන්ගේ ජීවිතය තුළ ඉඩකඩක් ඇති කර ගැනීම. මේ ධර්මයේ දේශනා කරන මගේ ජීවිත ආයුෂය පිළිබඳවත්, ධර්මයේ ශ්‍රවණය කරන ඔබේ ජීවිත ආයුෂය පිළිබඳවත් කිසිවෙකුටත් කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය උතුමන් වහන්සේලා තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥාවෙන් ලෝකයාගේ ජීවිතය දැක්කා. උන්වහන්සේලාට පේනවා මේ පුජ්‍යලයන්ගේ ජීවිතය තුළ තිබෙන ආයුෂ ප්‍රමාණය කොච්චරද කොපමණද කියලා. ඔබට හිතේවි ඔබට මෙච්චර දවසයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා කිසියම් කෙනෙක් කිව්වොත් ඔබ මොනතරම් කලබලයකට පත් වෙනවද ජීවිතය තුළ. සමහර වෙලාවට ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදීම කිසියම් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔබට තව දවස් 4ක් 5ක් සතියක් මාසයක් ජීවත් වෙන්න තියෙන කියලා කිව්වොත් ඔබම හිතන්න ඔබ මොනතරම් කලබලයකට පත් වෙනවද කියලා. යම් වෙලාවකදී යම් අවස්ථාවකදී කිව්වොත් ඔබට මාසෙකින් දෙකකින් ඔබට මරණයට පත් වෙනවායි කියලා කිව්වොත් ඔබට මොනතරම් දුකක් ජීවිතය තුළ ඇති වෙනවද? ඒ දුක ඇති වෙන්නේම ලෝකයේ තුල තිබෙන දේවල් වලට අපේ බැඳීම් සහගත ස්වභාවය නිසා. ඔබ දෙදෙනෙක් විදිහට ජීවත් වෙනවා නම් කිසියම් වෙලාවකදී කිව්වොත් එක්කෙනෙක් මරණයට පත් වෙනවා තව මාසෙකින් දෙකකින් කියලා. ඔබට පුළුවන් ද යහපත් විදිහට ජීවිතේට මරණයට මුහුණ දෙන්න? මේක බැරෑරුම් කටයුත්තක්. නමුත් අපි බලමු මේ දේශනාවත් එක්ක මේක ලෝකයේ තුල තිබෙන ඇත්ත తත්වය අපිට ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන්ද? මා විශ්වාස කරනවා තථාගත ධර්මයේ ශ්‍රවණය කරන අපේ ධර්ම දේශනාවන් අවුරුදු 5ක් පමණ කාලයක් පුරාවටම ශ්‍රවණය කරන ඔබට ජීවිතේ බොහෝ දේවල් වලට මුහුණ දෙමි ආත්ම ශක්තිය ගොඩනගාගෙන තිබෙනවා. බොහෝ දිනෙක අපට කතා කරන විට ජංගම දුරකථනෙන් කතා කරන විට සඳහන් කළේ ස්වාමින් වහන්සේ වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. අනිකුත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. අපි සීල ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ යුතු වෙනවා. කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු වෙනවා. යහපත් වූ ධර්මයේ අපි ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ නිසා මේ ධර්මයේ මගින් ධර්ම මාර්ගයේ මගින් මගේ ජීවිතය සකස් කරගත්තා, පිළිල කරගත්තා. ජීවිතේ බොහෝ බිඳ වැටීම් වලදී, අහිමි වීම වලදී මම මගේ හිත හදාගත්තෙම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා යයි කියලා බොහෝ දිනක් කතා කරලා කියන කොටත් අපටත් පින්වත්නි බුද්ධමාකාර විදියෙහි සති හිතේ සතුටක් ඇති වෙනවා. හේතුව මොකද? අප ගන්නා ව්‍යායාමයේ මහන්සිය මොනතරම් පළදරලා තිබෙනවද මනුෂ්‍ය චිත්ත සංතානයෙන් සුවපත් කරන්නට. එතකොට බලන්න ජීවිතය තුළ තියෙන මේ අනිත්‍ය සහගත ස්වභාවය පිළිබඳව දකිනකොට කල්පනා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය තුළ තිබෙන වටිනා අවස්ථාවක් පිළිබඳව අපට සඳහන් කරන්නට හැකියාවක් තිබෙනවා. මේ කතා ප්‍රවෘත්තියත් එක්කම පුංචි කතා ප්‍රවෘත්තිය තුළ ඔබටත් ඔබේ ජීවිතය පිළිබඳව ගොඩාක් දේවල් හිතන්න කල්පනා කරන්න තිබෙනවා. සඳහන් කරන්නේ මේ යහපත් වූ රාත්‍රිය. මේ රාත්‍රියම මේ ධර්මයේ ශ්‍රවණය කරන රාත්‍රියම ඔබට මොන තරම් වටිනවාද? තථාගතයන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ කාරණාව පැහැදිලි කොට බදාලේ මහා ධන වෙලෙන්දා පිළිබඳව කතා ප්‍රවෘත්ති. එහෙම නැත්නම් මහා ධන වෙලෙන්දෙකුගේ ජීවිතයේ අරමුණු කරගෙන තමයි මේ කාරණාව තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාලේ. මේ මහා ධන වෙලෙන්දා බරණැසට යනවා. ඒ බරණැසට යන්නේ
ඔහු තමන් සන්තක තිබිච්චි වටිනා වස්ත්‍ර වලින් ගැල් 500ක් පුරවාගෙන. ඔබ දන්නවා ඉස්සර කාලේ මිනිසොත් ලංකාවෙත් ඉස්සර කාලේ මිනිසොත් තමන්ගේ ගැල් වලින් තමයි බොහෝ වෙලාවට බඩ මුට්ටු හිටමේට ගෙනියම කියන එක සිද්ධ කළේ. ඒ නිසා කරත්තවල බැඳගෙන අස්වැයන්ගේ කරත්තවල බැඳගෙන නොයෙක් දුෂ්කර පළාත් වලට ඈත පළාත් වලට පින්වත්නි මේ විදියට බඩ මුට්ටු ආදී ගෙනියම සිදු වෙනවා. මීට වසර කීපයකට ප්‍රථම මම ওই බදුල්ල ප්‍රදේශයේ පස්සර කෝනාවල කියන ගම්මානයට ගියා. මඩොල්සිම කියන ප්‍රදේශයෙන් කෝනාවල කියන ගම්මානයට ගියා. අදටත් මේ ධර්මයේ ඒ ගමේ ඉන්න කෙනෙක් අහනවා නම් දකිනවා නම් මම හිතනවා ගොඩාක් සතුටු වෙයි කියලා. ඒක ඊටාත්ම දුස්සර ගම්මානයක් වෙන්නත්නි. උදේ 8:00 විතර වගේ වෙනකොට තමයි හිරිවැඩි වැටීම සිදුවන්නේ. මඩොල්සිම ප්‍රදේශයේ ඉඳලා කෝනාවල ගමට කිලෝමීටර් 9ක් පමණ තිබෙනවා. පාගමනින් යන්න කන්දින් පල්ලෙහාට බැහැගෙන යන්න. උදේ පාන්දර 5ට පමණ තමයි ඒ ගමේ ඉන්න දරුවන් පාසලට එන්නේ මඩොල්සිම ප්‍රදේශයට කිලෝමීටර් 9ක් පමණ දුර. උළුවතු බැඳගෙන ඉන්නේ. ඉතින් බොහොම දුෂ්කර ප්‍රදේශයක්. ඒත් හැබැයි බොහොම සුන්දර ප්‍රදේශයක්. දුෂ්කරයි නමුත් ගස්කොළන් සතාසීපාවා ජලය ස්වභාවික පරිසරය තුළ තිබිච්ච අපූර්වත්වය පුදුමාකාරයි. මීට වසර 6කට 7කට පමණ උඩදී මායි ගම්මානට ගියේ ආගමික වැඩසටහනක් සඳහා. දැන් මං හිතන්නේ බොහෝ වෙලාවට ඒ ගම සංකීර්ණ තත්යකට පත් වෙලා ඇති. කොහොම නමුත් අපි දැක්ක මේ තවලම් වල බැඳගෙන මිනිස්සු බඩු මුට්ටු ගෙනියන ස්වභාවය. ඉස්සර කාලේදී මා ජීවත් වන මාතලේහි ප්‍රදේශයේ ලග්ගල එහෙම නැත්නම් නාරංගමුව සහ ඒ වගේම ඊට යාබදව තිබෙන්නා වූ ගම්මානවල මීමුරි වැනි ගම්මානවලත් මෙවැනි ස්වභාවයක් මීට අවුරුදු 18කට පමණ උඩදී මා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේදී අපි ඒ ප්‍රදේශයේ පරීක්ෂණයක් කරන්න ගියාට පස්සෙත් අපි මෙවැනි ස්වභාවයක් දැක්කා. එතකොට අපිට පේනවා ඈත ගම්මානවලට මේ විදියට මිනිස්සු ඉස්සර කාලයේදීත් යම් ආකාරයකින් ගැල්වල බැඳගෙන මිනිස්සු වෙලදාම් කටයුතු සඳහා ගියා. ලංකාවෙත් ගොඩාක් වෙලාවට මීට අවුරුදු 100කට 200කට පමණ උඩදී මිනිස්සු ගැල් වලින් තමයි වන්දනාමාන කටයුතු සඳහා ගියේ. නුවර සිට අනුරාධපුරයට ගියපු අවස්ථාවන් පිළිබඳව ගොඩාක් වෙලාට සඳහන් වෙනවා. නුවර සහ අනිකුත් තදාසන්න ප්‍රදේශවල ඉඳලා සිරිපාදයට ගියපු අවස්ථාවන් පිළිබඳව තිබෙනවා. ඔබ දන්නවා ලංකාවේ තාමත් බොහෝ තැන්වල විශේෂයෙන් මේ අම්බලම් පිහිටීම සිද්ධ කරලා තිබෙනවා. අම්බලමේ කියලා කියන්නේ රාත්‍රී කාලයේදී මිනිස්සු නවතෙන් ගන්න අවස්ථාවන්. කොට්ටේ යුගයේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාල පරිච්ඡේදය තුලත් අපිට පේනවා පැරණි සාහිත්‍යය තුලත් ওই අම්බලම් පිළිබඳව සඳහන් වෙනවා. රාත්‍රී කාලයේදී විශේෂයෙන් පාගමනින් එන මිනිස්සු ඒ අම්බලමෙන් අතර වෙලා ඊට පහුවෙනිදා නැවතවත් ගමන් කරනවා. මා දකින්නෙත් මේ අම්බලම කියලා කියන්නේ එක්තරා ආකාරයකට ජීවිතේමයි. මේ අම්බලම කියලා කියන්නේත් ඔබේ ජීවිතය පිළිබඳවත් මගේ ජීවිතය පිළිබඳවත් බොහොම ගැඹුරු ආකාරයෙන් කියා දෙන කාරණාවක්. හේතුව මොකද අම්බලමක රාත්‍රී කාලේ නිදාගන්නේ මිනිස්සු හෙට උදේ නැගිටලා යනවා. අද රාත්‍රී කාලයේදී පාගමනින් ඇවිල්ලා වෙහෙස නිවාගෙන ටික කාලයක් ඉඳලා එතනින් එකිනෙකා යනවා. මේ අම්බලමක රාත්‍රී කාලෙදී නතර වෙන්නේ එකම පිරිසක් නෙමෙයි. ලංකාවේ නොයෙක් තැන් වලින් ප්‍රදේශ වලින් පැමිණෙන පිරිස විශේෂයෙන් මේ අම්බලම් වල නතර වෙලා ඊට පස්සේ ඉදා රාත්‍රී කාලයේ ගත කළ ඊට පහුවෙනිදා වුන් විවිධ පළාත් වලට යනවා. මේ ජීවිතය තුළ ගත කරන බොහෝ දෙනෙක් අපිත් මේ සංසාරය තුළ අම්බලමකයි නතරලා ඉන්නේ. ඔබ ඔබේ දරුවන්, දෙමව්පියන්, ඥාතීන්, සම්ප්‍රුෂ්‍යා බිරිඳ පෙර සංසාරයේ තුළ කොහි හරි ඉඳලා ඇවිල්ලා මේ ජීවිතයේ නැමැති මේ ගත කරන කෙටි කාල සීමාව නැමැති මේ අම්බලමේ ජීවත් වෙනවා. හෙට රාත්‍රී අවසන් වෙනකොට අද රාත්‍රී අවසන් වෙනකොට අපි එකිනෙකා මේ අම්බලෙන් බැහැර වෙලා යනවා. යන්නේ කොහටද කියලා කියන එක මම දන්නේ නැහැ. මම මෙරුණට පස්සේ කොහටද යන්නේ කියන එකත් ඔබ මෙරුණට පස්සේ කොහටද යන්නේ කියන එකත් දන්නේ නැහැ. හැබැයි ධර්මානුකූලව බලනකොට කර්මයට අනුකූලව අපි කරගත්ත කුසල කර්මයන් මත එහෙම නැත්නම් පින්පව් අනුව අපේ සංසාරික ජීවිතය තීරණය වීමක් සිදු වෙනවා. ඔබට මා සඳහන් කළේ ජීවිතයේ අම්බලමක් නම් මේ අම්බලම තුල එක රාත්‍රියක් ගත කරනවා නම් එදා රාත්‍රියත් අපි යහපත් කල්පනාවෙන් යුක්තව ජීවිතය ගත කරන්න අවශ්‍යයි. ඒකයි බද්දේ කරත්ත කියලා සඳහන් කළේ. එතකොට මේ මහාදන සිටුවරයා මේ වෙලෙන්දා බරණැසට ගිහිල්ලා මේ ගැල්වල පුරවාගෙන බොහෝ ප්‍රදේශවලට ගිහිල්ලා ඔහු වෙළඳාම් කටයුතු සිදු කරනවා. මෙවර වෙළඳාම් කටයුතු සිදු කරනකොට ඔහු Tamanගේ ජීවිත ගමන එහෙම නැත්නම් ජීවිතේ සමහර වෙලාවට බොහොම තීරණාත්මක ස්වභාවයක් තිබුණා. ඒ තමයි ඔහු සවැත් නුවර බලා පිටත් වීම සිදු කළා. ඔහු අචිරවතී ගඟ ළඟට ආවා. ඒ ගඟ ළඟට එනකොට ඔහු ඒ ගඟ ළඟදී මෙන්න මේ විදිහට කල්පනා කරනවා. දැන් හවස් වුණා. ඊතර වෙන්න හරිම අමාරුයි. ඒ නිසා මම හෙට ඊතර එනවා කියලා ඔහු Tamanගේ ගැල් ටික කොහොම ලිහලා එදා රාත්‍රී කාලේ එතන ගත කළා. එදා රාත්‍රී මහා වැස්සක් වැස්සා. දවස් 7ක් තිස්සේම පින්වත්නි වැසි වැසීම සිද්ධ වුණා. ගඟ ඉතිරිලා ගියා.
නගර වැසියෝ 7 දවසක් පුරාවටම නැකත් ක්‍රීඩාව සිද්ධ කළා. ඒ කාලෙද්දී මෙම් වහිනකොට වහින අවස්ථාවලදී බොහෝ වෙලාවට මේ නැකත් ක්‍රීඩාවන් එහෙම නැත්නම් ජලයේ ලැබීම පිළිබඳව තිබිච්ච බොහෝ දේවල් සිද්ධ කරනවා. බොහොම සතුටින් මේ දේවල් සිද්ධ කරන්නේ. ඒ නිසා එදා රාත්‍රී කාලයේදී ඔහු ඒ විදිහට දවස් 7ක් පුරාවටම ජීවිතය ගත කළා. මිනිසු බොහෝ දෙනෙක් Tamanගේ නැකත් ක්‍රීඩාවල එහෙම නැත්නම් ඒ ජල ක්‍රීඩා සහ නොයෙකුත් දේවල් සිද්ධ කළා. මේ කාල පරිච්ඡේදයේ තුල ඔහු උත්සාහ කළා Taman අරගෙන ගියපු වස්ත්‍ර ටික සියල්ලක්ම විකුණලා අවසන් කරන්න. නමුත් මේ වෙලෙන්දට මේ කටයුතු සිදු කරගන්න බැරි වුණා. එදා දවස් 7කට පස්සේ මේ මහා ධන වෙලෙන්දා පින්වත්නි මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මම සඳහන් කරන්නේ සමහර වෙලාවට ඔබම හිතන්ට ඔබ ලංකාවේ ඉඳලා විදේශ රටකට ගිහිල්ලා පදිංචි වෙලා ජීවත් වෙනවා ඇති. ඔබ ජීවිතේ සමහර වෙලාවට කිසිදු අවස්ථාවකදී පුංචි දරුවෙක් විතර ලෝකේ උත්පත්ති ලැබපු අවස්ථාවේදී කල්පනා කළේ නැහැ, හිතුවේ නැහැ. ඔබට කවදාවත් දැනුන්නේ නැහැ ඔබේ ජීවිත අවසානයේ විදේශ රටක කිසියම් තැනක සිද්ධ වෙනවායි කියලා. නමුත් එහෙම හිතන්න කල්පනා කරන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. බලන්ට මහදන සිටුවරයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මං ගොඩාක් දුර ඉඳලා ආවි. ඉතින් අහපව ගියොත් මට ඒක ලොකු කරදරයක්. ඒ නිසා මේ වැසි වසින කාලේ පින්වත්නි අපි මේ ජීවත් වෙන්නේ වස්සාන කාල පරිච්ඡේදය තුලයි. ඒ නිසා ඔහු හිතන්නේ කල්පනා කරන්නෙම මේ සීත කාලය ගියාට පස්සේ පායන කාලයත් පැමිණෙනවා. ඒ නිසා මේ සීත කාලයේ පායන කාලය සහ අනිකුත් බොහෝ දේවල් එන නිසා මෙහි ඉඳලාම මේ බඩු ටික මම විකුණනවා. පින්වත්නි ඔහු කල්පනා කළේ බොහෝ කාලයක් Tamanගේ ජීවිතයේ තුල මෙතනම ජීවත් වෙන්න. ඒ නිසා Tamanගේ ජීවිතයේ තුල බොහෝ දේවල් සැලසුම් කරනකොට ප්ලෑන් කරනකොට අපි දන්නවා ඒ වගේ තියෙන ස්වභාවයේ தත්ත්වය කොහොමද කියලා. අපි බොහෝ වෙලාවට ඒ සැලසුම් සහගත ස්වභාවයකටම තමයි ජීවිතේ ගමන් කරවීම කියන එක සිදුවන්නේ. මම ඔබට නැවත නැවතත් අවධාරණය කරන්නේ ඔබ ලෞකික වශයෙන් එවැනි දේවල් කරන්න. ඔබට සැලසුම් සහගත විදියටම ජීවිතේ වීරිය වඩන්න පුළුවන් නම් කෙලෙස් නැති කරගන්නට ඔබේ සිත යොමු කරගන්න පුළුවන් නම් භාවනාවකට Tamanගේ හිත යොමු කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් එයත් ඔබේ ජීවිතයේ තුල වටිනාම අවස්ථාවක් බවට පත් වෙනවා. මෙන්න මේ විදියට මේ මහා ධන සිටුවරයා වැස්ස පෑවුවාට පස්සේ ඉදිරි කාල පරිච්ඡේදය තුලත් ඉඳමින් කල්පනා කරමින් ඔහු හිතුවේම මෙතන ඉඳගෙනම මම වෙළඳාම් කටයුතු සිදු කරනවා කියලා. ඒ නිසා වැස්ස පෑවුවට පස්සේ සවැත් නුවරට ආපු මහා ධන වෙළෙන්දා Tamanගේ වෙළඳාම් කටයුතු කරන්න පටන් ගත්තා. එදා දවසේදී භාග්‍යවත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතයේ වඩින වෙලාවෙදී මේ වෙළෙන්දා දැක්කා. දැකලා මේ වෙළෙන්දා පිළිබඳව සිනහ පහළ වුණා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ විමසා සිටින්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මොන කාරණාවක් නිසා සිනහ පහළ කරගත්තාද? ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාලා අර මහා ධන වෙළෙන්දා ඔබ දැක්කා නේද? එහෙමයි ස්වාමීනි. ඒ වෙළෙන්දා Tamanගේ මරණය ගැන සිදුවන කෙන දැන්නේ නැහැ. ඒ නිසා මේ අවුරුද්ද පුරාවටම මේ සවැත් නුවර වාසය කරමින් බඩු විකුණ ගන්නටයි කල්පනා කරන්නේ. මේක සාමාන්‍ය පෘථජ්ජන ජීවිතයක් ගත කරන කෙනෙක් අපි හිතන කල්පනා කරන ස්වභාවයක්. ඔබත් මමත් ඒ විදිහටම අපි මෙවැනි දේවල් පිළිබඳව කල්පනා කරනවා හිතනවා. පින්වත්නි මේ ධර්මයේ වුණත් ඔබ යම් ආකාරයකින් අසුභවාදී විදියට ගත යුතු වන්නේ නැහැ. අසුභවාදී විදියට යම් මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුළ මේ ධර්මයේ වුණත් ග්‍රහණය කරගත්තොත් ඒ Tamanට ලොකු මානසික වදයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ අවබෝධය තුළම ජීවිතය ගත කළ යුතු වෙනවා. සමහර අයත් අපි දකිනවා යම් දේවල් මේ සියලුම දේවල් අනිත්‍යයි අනිත්‍යයි අසුභයි මේ ආදි වශයෙන් කියමින් Tamanගේ මානසික වශයෙන් අසුභවාදී ස්වභාවයක්ම ඇති කරගන්නවා. පින්වත්නි ඒක ධර්මයේ වටහා ගැනීම නෙමෙයි. අපි දකින්නට මෙවැනි ස්වභාවයක් තිබෙනවා මෙවැනි තත්ත්වයක් තිබෙනවා. ඒ මනසින් දැකලා ඒ විදර්ශනාවෙන් දැකලා ඒට Tamanගේ ජීවිතය පුහුණු ඇති කරගන්න අවශ්‍ය වෙනවා. මේ ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි අසතුටින් ජීවත් වෙන තියෙන දෙයක් නෙමෙයි. මේ ධර්මයේ කියලා කියන්නේ සතුටින් ජීවත් වෙන තියෙන දෙයක්. ජීවිතයේ තුල ඕනෑම නැති වෙන දෙයක් තුල සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ සතුට කොහොමද ඇති කරගන්නේ? ඒ අහිමි වීම තුල ඒ අනිත්‍යතා ධර්මයේ කියලා කියන එක දකින්න අවශ්‍ය වෙනවා. ජීවිතේ Tamanට ලැබෙන ඕනෑම අභියෝගාත්මක දෙයක් Taman ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවාද? මා දන්නවා බොහෝ වෙලාවට ධර්මයේ හොඳට ශ්‍රවණය කරන ධර්ම අවබෝධය ඇති කරගත්ත බොහෝ දෙනෙක් මේ අභියෝගාත්මක දේවල් එදත් අදත් අනාගතයේ සිටිනවා. ඒ අය ධර්ම මාර්ගය තුළම ජීවිතය ගත කරමින් ඒ අභියෝගාත්මක දේ ජය ගන්න උත්සාහ කරනවා. බලන්ට භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කළේ හරි අපූර්ව කාරණාවක්. ඒ සඳහන් කළේ මොකද්ද? ආනන්දය මේ මහා ධන වෙලෙන්දා Tamanගේ මරණය සිදුවන තැන ඔහු දන්නේ නැහැ.
ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ආනන්ද ස්වාමින් වහන්සේට ආනන්දය ඔය මහා ධන සිටුවරයා ඔහු කල්පනා කළ අවුරුදු ගණනාවක් තිස්සේ ජීවත් වෙන්න. නමුත් ඔහු තව දවස් 7කින් ඔහුගේ මරණය සිද්ධ වෙනවා. මෙහෙම හිතනකොට කල්පනා කරනකොට පාරේ යන මිනිසුන්ට අපේ ජීවිතයේ දිහා දකිනකොට භාග්‍යතුන් වහන්සේ එහෙමනම් කී ගමනක් hina වෙනවා ඇතිද? මම මගේ ජීවිතයේ දිහා බලලා ධර්මයේ දේශනා කරන මගේ ජීවිතයේ දිහා බලලා භාග්‍යතුන් වහන්සේ කී ගමනක් කල්පනා කරාවිද? අපි අනාගතයේහි අපි හිතනවා මේ වගේ දේවල් කරන්න ඕන මේ වගේ දේවල් කරන්න ඕන කියලා හිතනවා. අපි කළ යුතු වෙනවා. නමුත් අපි ඒ කළ යුතු වන්නේ අදද මේ මොහොතද මේ බණ කියලා විවරනකොටද අපේ ජීවිතය අවසන් වෙන්නේ. මේ මා දැකිය යුතුයි මේ අවබෝධ කරගත යුතුයි කියන කාරණාව තුළ ජීවත් වෙන්න පුළුවන් එක ගොඩාක් වටිනවා. පින්වත්නි, ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ සඳහන් කරපු කාරණාව ආනන්ද ස්වාමින් වහන්සේට ආනන්දය ඔය මහා ධන සිටුවරයා තව දවස් 7යි ජීවත් වෙන්නේ. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ විමසා සිටිනවා, අනේ ස්වාමීනි, මං ගිහින් ඔහුට මේ අනතුරු ගැන කියලා බේරා ගන්න උත්සාහ කිරීමක් කරන්නද? ආනන්දේනි, ඔබ කීම ඔහු විශ්වාස කරනවා නම් ගිහින් ඒ කටයුත්ත සිදු කරන්නට. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ ඒ ගැල් කරුවා ළඟට පිණ්ඩපාතේ වැඩම කළා. වැඩම කරලා ආනන්ද ස්වාමින් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් මේ මහා ධන සිටුවරයාගෙන් අහනවා, පින්නත ඔබ කොපමණ කාලයක් මෙහි වාසය කරනවාද? ස්වාමීනි, මං ගොඩාක් දුර ඉඳලා යාවේ. ආපහු හැරී ගියොත් මට ගොඩාක් කරදර වෙනවා. ඒ නිසා මේ අවුරුද්ද පුරාවට මම මෙහි වාසය කරමින් මේ ගෙනාපු බඩු ටික විකුණලා ජීවත් වෙන්න එහෙම නැත්නම් වෙලඳාම අවසන් කරන්න තමයි මම කල්පනා කරන්නේ. මේක සාමාන්‍ය මිනිහෙක් හිතපු කල්පනා කරන දෙයක්. ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ මේ මහා ධන සිටුවරට සඳහන් කරනවා, පින්වත් උපාසකය, ජීවිතේට වෙන අනතුරු ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදීව පින් කරගන්න ඕන. ඒක හොඳයි නේද? එහෙම හිතුවොත් කල්පනා කළොත්. ඒ වෙලාවේදී මහා ධන සිටුවරයා කියනවා, අනේ ස්වාමීනි, මෙහෙම කියන්ට මට කිසිම අනතුරක් තියනවද? මගේ ජීවිතය තුළ කිසිම අනතුරක් ඇත්තේ නැහැ. ඔබ වහන්සේට පේනවානේ මගේ ජීවිතය මොනතරම් ශක්තිමත්ද කියලා. මම බොහොම කායික වශයෙන් බොහොම ශක්තිමත්. මගේ ගැල් දිහා බලනකොට ඔබ වහන්සේට හිතෙනවා නේද කොච්චර ප්‍රමාණයක් බඩමුට්ටු ප්‍රමාණයක් තියෙනවද? මට හොඳට සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. මට ඊ타ත්ම හොඳින් ධනෙ තිබෙනවා, නොයිකුත් දේවල් තිබෙනවා. ඒ නිසා මගේ ජීවිතේට එහෙම අනතුරක් මට පේන්නේ නැහැ. ඒ නිසා මට මේ ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්වය ගැන මට ඊ타මත් හොඳින් පැහැදිලිව පේනවා. මට අනාගත කාලෙත් ඊ타මත් හොඳින් ලස්සනට ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ මෙන්න මෙහිම සඳහන් කරනවා, උපාසකය, ඔබට ඔබේ ජීවිතේ පවතින්නේ තව දවස් 7යි. පින්වත්නි, මෙහිම දවස් 7ක් යයි කියලා කියනකොටම අපි දන්නවා කෙනෙක් යම් තිගැස්මකට ලක්වීමක් සිදු වෙනවා. මා කිව්වොත් ඔබට මේ ධර්මයේ මේ රාත්‍රී කාලෙදී ශ්‍රවණය කරනකොට ඔබ හිත උදේ මරණයටපත් වෙනවා. මේ ධර්මදේශනාව අවසානයේදී ඔබ මරණයටපත් වෙනවායි කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්න අවශ්‍ය වෙනවා. යම් විදියකින් ඔබ මරණයටපත් වෙනවායි කියලා කිව්වොත් ඒ කියපු දේ ඔබට පිළිගන්න බැයි නම් ඔබ තිගැස්මකට ලක් වෙනවා. ඔබ මේ ලෝකයේ තුල ඇති කරගත්ත බොහෝ බැඳීම් සහගත ස්වභාවයන් පිළිබඳව හිතනවා, කල්පනා කරනවා. ඔබ නිරන්තරයෙන්ම සිතන කල්පනා කරන දේ තමයි, අනේ මම මැරුණොත් මගේ බිරිඳට මොකද වෙන්නේ? මගේ සාමියාට මොකද වෙන්නේ? මගේ දරුවන්ට මොකද වෙන්නේ? මගේ ධනෙට මොකද වෙන්නේ? මගේ ඥාතීන්ට මොකද වෙන්නේ? මගේ ගෙවල් දොරවල් වලට මොකද වෙන්නේ? මම බැංකුවේ තැන්පත් කරලා තියෙන මුදල් වලට මොකද වෙන්නේ? මේ ආදී වශයෙන් පින්වත්නි, ගොඩාක් දේවල් කෙනෙකුට කල්පනා කරන්න ඉඩකඩක් තිබෙනවා. හැබැයි ඔබ අවබෝධ කරගන්න ඕන මේ රැස් කරගත්ත දේ, එකතු කරගත්ත දේ, ගොඩනගා ගත්ත දේ තව ස්වල්ප මොහොතකින් මේ බණපද අයක් අහලා අවසන් වෙනකොට භාග්‍යතුන් වහන්සේ මරණ සති සූත්‍ර දේශනාවේදී සඳහන් කොට වදාළේ මේ ජීවිතය තුළ තියෙන අනිත්‍ය ස්වභාවය කොච්චරද කියලා කිව්වොත්, මේ හුස්මක් ඉහළට අරගෙන පහළට දානකොට එළියට පිට කරන මොහොතේ පවා අපේ මරණය කියන එක සිදු වෙන්න පුළුවන්. ඒ තරම් අවිනිශ්චය සහගත ස්වභාවයක් තිබෙනවා. මෙන්න මේ தත්ත්වයේ ස්වභාවය දකින්න කෙනෙකුට තමයි යහපත් රාත්‍රියක් බවට පත් වෙන්නේ. ගොඩාක් වෙලාවට ඔබ ජීවිතය තුළ තිබෙන බොහෝ වික්ෂෝපයන් තුළ කලදරයට, කලබලයට පත්වන බොහෝ දේවල් තුළ අපි ඔබට සඳහන් කරන්නේ මානසික වශයෙන් චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගනිමින් කරණීයමෙත්ත සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක් නිරන්තරයෙන්ම සජ්ජායනා කරමින් ඒ මනස සංසුන් කරගෙන ඒ ශක්තිය Tamanගේ ජීවිතයට ළඟා කරගන්න කියලා. මේ කියන අවබෝධයත් ජීවිතය තුළ ඇති කරගත්ත කෙනෙකුට ජීවිතය ගොඩාක් වටිනවා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ මහා ධන සිටුවරයාට ඍජුවම සඳහන් කළා, ඔබට තව ජීවත් වෙන්න තියෙන්නේ දවස් 7යි කියලා. ඔබට දවස් 7ක් ජීවත් වෙන්න තියෙනවයි කියලා කිව්වොත් මා මුලින් සඳහන් කරපු ආකාරයට ඔබ කොච්චර අඬලා බැලපිලා ශෝකයටපත් වෙලා කලබලයටපත් වෙලා ඔබ කොච්චර දේවල් සිදු කරනවද?
පින්වත්නි ඒ වෙලාවේදී මහා ධන සිටුවරයා එහෙම නැත්නම් මේ වෙලින්දා කල්පනා කරනවා මේ ආර්ය උතුමන් වහන්සේලා කවදාවත් බොරු කියන්නේ නැහැ. නිකරුණේ බය කරන්නේත් නැහැ. ඒ නිසා බොරුවෙන් රවට්ටන්නේත් නැහැ. මේක සත්‍යයක්ම විය යුතුයි. මා ඔබට සඳහන් කරන්නේත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේමයි. මා ඔබව රවට්ටන්නවත් ඔබ බොරුවෙන් මුලාවටපත් කරන්නවත් කියන කාරණාවක් නෙමෙයි මේ දේශනාවත්. ඒ නිසා ඒ වෙලාවේදීම මේ මහා ධන සිටුවරයා කල්පනා කරනවා මම මෙච්චර කාලයක් මහන්සි වුණා මේ තරම් මිල මුදල් හම්බ කළා ගොඩ නැගුවා නමුත් මේවා එකක්වත් මට පේනවා මගේ ජීවිතයට වටිනාකමක් ගෙන දෙන දේවල් නෙමෙයි ලෞකික වශයෙන් කිසියම් වටිනාකමක් තිබෙනවා තමයි ඔබට ජීවත් වෙන්න පහසෙන් ජීවත් වෙන්න ධනට මනට දෙන්නට නමුත් මේ තාමත් ජීවිතේ වයසටපත් වෙලා මම මේ වාගේ දේවල් රැස් කර ගනිමින් ගොඩ නගා ගනිමින් මම කොහටද ගෙනියන්නේ මැදි වයසේදී ඔබ හිතන්න පුළුවන් මට තව අනාගත කාලේ ජීවත් වෙන්න තියෙනවා මගේ දරුවන්ගේ කටයුතු තියෙනවා කියලා. නමුත් ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ ගත වෙන විටත් ඔබ හිතනවා නම් කල්පනා කරනවා තාමත් මම හම්බ කරන්න ඕනේ, එකතු කරගන්න ඕනේ, රැස් කරගන්න ඕනේ, ගොඩ ගහගෙන මේ දේවල් තියාගන්න ඕන කියලා කියන හැඟීමක් ඇති කරගත්තොත් ඔබ යහපත් රාත්‍රියක් ගත කරන කෙනෙක් නෙවෙයි. පින්වත්නි, ඒ වෙලාවේදී මේ මහා ධන සිටුවරයා කල්පනා කරනවා මම මේ සියලු කටයුතු පස්සෙකට දාලා මම දැන් තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. මේ මහා ධන සිටුවරයාට ඔහුට දන් දෙන්නට හැකියාවක් තිබුණා. යල් 500ක බඩු පුරවමින් පින්වත්නි කටයුතු කළේ. ඒ නිසා ඒ මහා ධන වෙලෙන්දා එදාම හවස දේවරම් මිහිරට පැමිණියා. දේවරම් මිහිරට පැමිණිලා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති භික්ෂුන් වහන්සේලාට දානෙට ආරාධනා කිරීමක් කළා. දවස් 7ක් පුරාවටම භාග්‍යතුන් වහන්සේට ආර්ය උතුමන් වහන්සේලාට මේ මහා ධන සිටුවරයා දන් පෙන් පූජා කිරීම සිද්ධ කළා. දවස් 7ක් තිස්සේ මේ ක්‍රියාවක් තුළ නිරත වෙනවයයි කියලා කියන්නෙම ඔහුගේ මනස සම්පූර්ණයෙන් වෙනස් වීමකට ලක් වුණා. ධර්ම මාර්ගයේ Tamanගේ ජීවිතය තුළ පිහිටියා. ජීවිත අවබෝධය කියන එක ඇති කරගත්තා. ඒ දවස් 7 පුරාවටම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කොට වදාලා. ඒ විදියට තථාගතයන් වහන්සේටත් මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් දන් පෙන් පූජා කරමින් තථාගතයන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්න තැන් පිළිසකර කරමින් නොයෙක් පුණ්‍ය කටයුතු සිදු කරමින් මේ කරපු මහා ධන සිටුවරයා දිහා බලලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් උපාසකයේ නුවණැති මිනිස්සු ඔය විදිහටයි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. මම මෙච්චර කාලයක් ජීවත් වෙනවා, අච්චර කාලයක් ජීවත් වෙනවා, මට මෙච්චර වැඩ කොටසක් කරන්න තියෙනවා. මට මෙච්චර දේවල් හම්බ කරගන්න තියෙනවා. ඒ නිසා මේව ගැන හිත කල්පනා කර තමන්ගේ ජීවිතය ගත කරනවා. නමුත් කවරම දාක්වත් තමන්ගේ ජීවිතය අන්තරාවක් තියෙනවායි කියලා කිසිවෙක් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ කතාව බලනකොට, කතා ප්‍රවෘත්ති බලනකොට ඔබට ඔබේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ මහා ධන සිටුවරයාට ධර්මයේ දේශනා කළා. ඔහුගේ ජීවිත සකස් කළා. ඔහුගේ මනස සකස් කිරීම සිද්ධ කළා. ඉද වස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්මිසු. මේ විදියට මේ කල්පනා කරනවා මේ වස්සාන කාලයේ මෙහි සිටිනවා. එහෙම නැත්නම් සීත කාලයේ මම මෙහි සිටිනවා. ඊළඟට මෙහි මම නැවතිලා සිටිනවා. මේ විදිහට හිතමින් කල්පනා කරමින් නුවණක් නැති මිනිස්සු හැමදාමත් ජීවිතය පිළිබඳව හැමදාමත් ඉඳ කල්පනා කරනවා. ලබන අවුරුද්දේ, මේ අවුරුද්දේ, ඊළඟ අවුරුද්දේ මේ ආදී වශයෙන්. නමුත් නුවණැති මිනිසයා Tamanගේ ජීවිතය තුළ තිබෙන අවදානම් සහගත ස්වභාවය දකිනවා. Tamanගේ ජීවිතේ පමණක් නෙමෙයි, Tamanගේ දරුමල්ලන්ගේ ජීවිතය, Tamanගේ ඥාතීන්ගේ ජීවිතය, Tamanගේ අම්මා තාත්තගේ ජීවිතේ මේ සියලුම දේවල් වල තිබෙන අවිනිශ්චය සහගත ස්වභාවය දකිනවා. ඒ දක්මින් ඔහු ජීවත් වෙනවා. ඔහු විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේත් අන්න ඒ කාරණාව. පින්වත්නි, මේ උතුම් දේශනාව භාග්‍යතුන් වහන්සේ මහා ධන සිටුවරයාට සිද්ධ කරනවා. මේ මහා ධන සිටුවරයාට මේ සියලු දේවල් වැටහුණා. ඔහු තේරුම් ගත්තා මේ තරම් කාලයක් මහන්සි වුණා. ඒ වගේම මේ තරම් කාලයක් දුක් මහන්සි වුණා, හරියම්බ කළා. මේ වගේ කිසිදු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔහු ඒ ධර්මයේ ශ්‍රවණය කරපු අවස්ථාවේදීම ඔහු සෝවාන් ඵලයකටපත් වුණා. මේ ධර්ම දේශනාව හැම දිනාගේම ජීවිතයට වඩාත් යහපත් දෙයක් බවටත් පත් වුණා. ඔබ විශ්වාස කරන්න දවස් 7ක් පුරාවටම දන් පෙන් පූජා කරමින් නොයෙක් පුණ්‍ය කටයුතු නිරත වෙච්චි මේ මහා ධන සිටුවරයා මේ ධර්ම දේශනාව අවසානයේදී සෝවන් ඵලයටපත් වුණා. සෝවන් ඵලයටපත් වෙච්ච මේ පුජ්‍යලයා Tamanගේ හිස රිදෙනවයි කියමින් හැරිලා ඇවිල්ලා ආපෝසරයක් Tamanගේ ඇඳේ නිදාගත්තා. ඒ ඔහුගේ අවසාන නින්දයි. ඔහු මරණයටපත් වුණා. ඔහු තුසිත දෙවි ලෝකයේ උත්පත්ති ලැබුවා. බලන්ට භාග්‍යවත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයට මුණ ගැහෙනකොට ඔහුගේ ජීවිතේ මොනතරම් වෙනස් වීමක් ඇති වෙනවද? දවස් 7කට ඉස්සෙල්ලා ඔහුගේ ජීවිතය තුළ තිබුණේ ඊට වඩා බොහොම බැරෑරුණු සහගත ස්වභාවයක්.
ඔහු මරණයට පත් වුණා නම් මරණාසන්න වෙලාවේදීත් ඔහුගේ ජීවිතය තුළ යම් අවිනිශ්චය සහගත ස්වභාවයක් තියෙන්න තිබුණා. එහෙත් දවස් 7ක් ඔහුගේ ජීවිතය තුළ දවස් 7කින් ජීවිතය වෙනස් වුණා. ඒ නිසා Taman වහා Tamanගේ ක්‍රියාවන් වල පුණ්‍ය ක්‍රියාවන් වල ඔහු නිරත වීම සිදු වුණා. ධර්ම අවබෝධය කෙනෙක් ඇති කරගත්තා. ඒ නිසා ඔබටත් මා විශ්වාස කරනවා මේ රාත්‍රී කාලයේදී දෙස් විදෙස් වල ජීවත් වන සියලු දෙනාටමත් ජීවිත අවබෝධය ඇති කරගන්නට මේ ධර්මයේම ජීවිතේට ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා, හිතනවා, කල්පනා කරනවා. ඒ නිසා එවැනි කටයුත්තකට නැවතත් මා සිහිපත් කරනවා මා විසින් මාතලේ කන්දිවත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින ඒ පොහොය සීමා මාලකේ ජීවිතේ පළවෙනි වතාවකට ඔබට එවැනි කටයුත්තකට සහසම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ වගේම වැසිකිලි පද්ධතියක් සකස් කිරීමේ කටයුතු සඳහා ඔබට පුළුවන් ආකාරයකට හැකි පමණින් මා ආරාධනා කර සිටිනවා Tamanගේ දායකත්වය ලබා දෙන්න කියලා. ඔබට පුළුවන් ඔබට මේ කටයුත්ත සිදු කරන්න. ඒ නිසා ඒ සිතුවිල්ල මෙති කරගත්තොත් මේ රාත්‍රියම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයකට සුබ රාත්‍රියක් බවටම පත් වෙනවා. මේ කටයුත්තට ඔබට සම්බන්ධ වීම සඳහා ඍජුව මට කතා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ කියන ජංගම දුරකථන වලට අපි ඉදිරි සති දෙක තුන ඇතුළත මේ නැවත වතාවක් ඔබට මේ කාරණාව මතක් කරන එක මා අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ මේ කියන ජංගම දුරකථන දෙක ලියලා තබා ගන්නට විශේෂයෙන් 0.714 81 80යි 82 0.714 81 80යි 82 ඒ වගේම 0.73යි 90යි 25යි 26 0.73යි 90යි 25යි 26 කියන මේ ජංගම දුරකථනයන්ට කතා කරලා ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ පිළිබඳව මගින් තොරතුරු විමසා සිටින්නට. ඒ නිසා ඔබට යම් ආකාරයකින් කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් තිබෙනවා නම් ජීවිතයේ අවසානම අවස්ථාවයයි කියලා කියන හැඟීමත් ඇති කරගන්නට එවැනි සිතුවිල්ලක් ඇති කරගත්තොත් ඔබට මේ කටයුත්තට කොයි ක්‍රමයකට හෝ සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම පිං අනුමෝදන් කරනවා. අදත් මේ රාත්‍රී කාලයේදී මේ ධර්ම දේශනාවට Tamanගේ ධර්ම දායකත්වය ලබා දුන්න පින්වත් ඔබ සියලු දෙනාටම පිං අනුමෝදන් කරන මොහොත. ඔබ සියලු දෙනාටම සමස්තයක් විදිහට මෙන්න මේ කියන කාරණාවත් මා සිහිපත් කරන්න කැමැතියි. විශේෂයෙන් මේ ධර්ම දේශනාවන් සඳහා දායකත්වය ගන්න බොහෝ දෙනෙක්ට ඔබට මෙන්න මේ කියන පිළිවෙලට ඔබේ දායකත්වය ලියලා තියෙනවා නම් අපිට ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් ඔබට පින් අනුමෝදන් කිරීමේ කටයුතු සිදු කරන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි ඔබ ඉතාමත්ම පැහැදිලි අකුරෙන් අත් අකුරෙන් හෝ එම නැත්නම් ටයිප් කරලා මේක එවන්න. ඊළඟට ඔබේ මුලින්ම ඔබ සඳහන් කරන්නට මුල්ම කාරණාව විදියට දායකත්වයේ දරන පින්වතුන්ගේ නම සහ ලිපිනය. පළවෙනි කොටසේහි පැහැදිලිවම ඔබ දායකත්වයේ දරන පිරිසගේ නම සහ ලිපිනය සඳහන් කරන්නට. දෙවෙනි කොටසේදී ඔබ පින් අනුමෝදන් කළ යුතු පිරිස්වල නම් සඳහන් කරන්න. දෙවෙනි කොටස සඳහන් කරන්න පින් අනුමෝදන් කළ යුතු පිරිස. 1 2 3 4 ආදී වශයෙන් ඔබට මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තා ඥාතින් මිය ගිහිල්ලා ඉන්නවා නම් ඒ අය පිළිවෙලට සඳහන් කරන්න. Tamanගේ පියතුමාගේ නම සඳහන් කරනවා නම් නම සඳහන් කළා පියා, අම්මගේ නම, සහෝදරයාගේ නම ඒ ආදී වශයෙන් සඳහන් කරන්න. තුන්වෙනි කාරණාව විදිහට සෙත් පැතීම සඳහන් කරන්න. ජීවත් වෙලා සිටින ඔබේ අම්මා තාත්තා ඥාතින් දූ දරු පිරිස ආදී ඉන්නවා නම් ඒ සියලු දෙනාටම සෙත් පැතීම කියන කටයුතු සිදු කරන්න නිසා ඔබ මීට පස්සුව මේ දායකත්වයේ දරනකොට බොහොම කරුණාවෙන් මෙසිතින් සිහිපත් කරන්නේ ඔය කියපු ආකෘතියට අනුකූල ඔබ ලියලා ඉවුවොත් වඩාත් ලේසි අපට පින් අනුමෝදන් කිරීමේ කටයුතු සිදු කරන්න. අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්ත දායකත්වයක් ලබා දුන්නා ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි මල්කාන්ති ඩයිස් හා කපුගම පවුලේ සහෝදර සහෝදරියන් විසින් උතුම් දේශනාවට දායකත්වයේ දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා වසර 17කට පෙර නැසී ගිය මාතර තල්පාවිල කේ.ජී. මාටින් සිල්වා පියාණන්ට මාතර පිලදුව ලලිතා ලියනගේ සහෝදරියට ආතර ලියනගේ සොහිරට හා එල්පිටිය කිඹුලාවල පදිංචිව සිටි කමල් නන්දන ඩයස් සම්පුරුෂයාට පින් දෙන්නටත් ඒ වගේම තෙලිජ්ජවිල කිරිමැටි මුල්ලේ නන්දාවති සේරසිංහ පතිරණ නන්දිනට පින් දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙලා සිටින බී.පී.කේ. ලීලාවති තම මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් දේශකයන්න් වහන්සේටත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුවන ලෝකවාසීන්ට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවිස්සාවේල ඇපලපිටියේ පදිංචි කේ.ජේ. නිසාන්ත ජයකොඩි මහත්මයා මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. විශේෂයෙන් අවිස්සාවේල ඇපලපිටියේ විසූ කේ.ජේ. සුනිල් ජයකොඩි ආදරණීය පියාණන් මිය ගොස්
2020 10 මාසයේ 26 වෙනි දිනට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් වසර කිහිපයකට පෙර මිය ගිය ආර්.පී. කිරිගෝරිස් පියාණන්ටත් කේ.කේ. මල්ලිකා නයනාටත් පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු රණවිරුවන්ට පින් දෙන්නටත් ජීවත් වෙලා සිටින සිසිලින් ආදරණීය මෑණියන්ටත් මැණිකේ හාමි ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් කේ.ජී. මන්දුනි හිමාෂා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරගෙනයි මේ උතුම් කටයුත්තට තමන්ගේ දායකත්වය ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම රංජිනි මාරසිංහ මහත්මිය මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. බණ්ඩාරවිල කිනිගම සාන්තිකර නිවසේ විසූ රාජා සේනාධීර මාරසිංහ මහතාගේ උපන්දිනයේ නිමිත්තෙන් එතුමාට හා ගලිගමු නගරේ විසෝවෙල බෝසවෙනෙහි විසූ ආදරණීය දෙමව්පියන්ටත් සරත් ධර්මසේන අයියාට හා ඥාතීන්ට පින් පැමිණීමටත් දේශකයන්න් වහන්සේට හා ජීවත්වල ඉන්න හැම දෙනාටමත් සිත පැතීම සිද්ධ කරන ආදරණීය බිරිඳ දරුවන් සහෝදරයන් හා සියලු දෙනා එක රාසි වෙලා. ඒ වගේම මේ උතුම් දේශනාවට දායකත්වයක් දරනවා බියගම පදිංචි පින්වත් පිරිස නම්බර 227 දුන්ගල් පිටි යක්විල යන ස්ථානයේ පදිංචිව සිට 2020 7 වෙනි මාසයේ 26 වෙනි දින අකල් මරණයකට ගොදුරු ජීවිතක්ෂයට පත් වූ ඒ.ඩී. චූලනී ප්‍රියංගිකා අතුකොරාල මහත්මියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණ අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ බියගම පදිංචි ඒ මහත්මියගේ මව සහ පියා ඇතුළු පවුලේ ඥාති පිරිස විසින්. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් උතුම් දලඳා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදෙන් සිතක් සාන්තියක් යහපතක් සිද්ධ වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ මාබුද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවට දායකත්වයේ දරපු පින්වතුන්ගේ පවුල්වල මිය ගිහිලා ඉන සිළු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලා ඉන සිළු දෙනාටමත් ත්‍රිවිධ හමුදාවේ මිය ගිහිලා ඉන සිළු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා. ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා ලෝකේ කොතැනක හෝ යම් රෝගකාරක තත්ත්වයකට පත් වෙලා සිටිනවා නම් ඒ සියලු දෙනාම සුවපත් වේවා. අපේ ජීවිත සුවපත් වේවා. ජීවිතය තුළ තියෙන සැනසීම උදා වේවා. ධර්ම අවබෝධය ඇති වේවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සීල් මල්පේසාකේ මහේසාකේ දෙවියන්ටත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එමෙදනාටම සම්මා සම්බුදු සරණයි.